ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසේ වර්ෂ 2021 ඔක්තෝබර් මාසයේ 6 වෙනිදා. මම සාමාන්‍යයෙන් කියනවා මම දිනේ කියන්නේ දැන් මේක රෙකෝඩ් කරන්නේ මේ දවසේ යම් දෙයක් ඉදිරියට තියෙනවා නම් මේ දවසේ ඉඳලා ඉදිරියට තියෙන්නේ යම් දෙයක් වෙලා තිබෙනවා නම් මේ දවසේ ඉඳලා ඒක කලින් තිබෙන්නේ. අපි ගිය පාඩමේදී බැලුවා එලිදරව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේදී යේසුස් වහන්සේ මුද්‍රා සතක් ඇති පොතක් අරගෙන ඒ මුද්‍රාවෙන් මුද්‍රාව උන්වහන්සේ කඩන ආකාරය. දැන් පළවෙනි මුද්‍රාව කැඩුවම අපි දැක්ක සුදු අශ්වයෙක් එනවා. දැන් කවුද මේ සුදු අශ්වයා? දැන් අපි දැක්කා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී උන්වහන්සේත් ඉන්නේ සුදු අශ්වයෙක් මත. ඉතින් විරුද්ධ ක්‍රිස්තුස් තමයි අර ඒ මුලින් කියපු සුදු අශ්වයා එළිදරව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ දැන් ඔහු කරන්නේ මොකක්ද? යේසුස් වහන්සේගේ දේවල් අනුකරණය කරන්න උත්සාහ කරනවා. හරි? දැන් බැලුමට ඒ වගේ නමුත් ඒක නෙවෙයි. හරි? ඒක ඔබ දැනගන්න අවශ්‍යයි. මොකද එහෙම නැති වුණොත් ඔබ රැවටෙනවා. හරි? මොකද ඒ වගේ දෙයක් තියෙන්නේ. ආරි සමහර අය රැවටෙනවා මේ යේසුස් වහන්සේ කියලා. මේ ගැලවෙන් කරුවාණන් වහන්සේ කියලා. නමුත් යේසුස් වහන්සේ නෙවෙයි. ඉතින් විරුද්ධ ක්‍රිස්තුස් දෙන්නේ සුදු අශ්වයෙක් පිට. හරිද? විරුද්ධ ක්‍රිස්තුස් එළිදරව් වෙන්න. දැන් පළවෙනි මුද්‍රාව කැඩුවම යේසුස් වහන්සේ දැන් විරුද්ධ ක්‍රිස්තුස් එළිදරව් වෙනවා. දැන් ඔහු සුදු අශ්වයෙක් පිට අර ඇවිල්ලා ඔහු මොනවද කරන්නේ? ලෝකයට ව්‍යාජ සමාදානයක් දෙනවා. දැන් අපි දන්නවා මේ කොරෝනා ප්‍රශ්නේ තියෙනවා. තවත් ප්‍රශ්න ඉදිරියේදී ඇති වෙයි. ඉතින් මේ වගේ ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්නකොට ලෝකය මෙහෙම මිනිස්සෙක් ඇවිල්ලා ඒ ප්‍රශ්න වලට උත්තර දුන්නාම මොකද්ද වෙන්නේ? ලෝකයේ මිනිස්යන් ඔහු පස්සේ යන්න පටන් ගන්නවා. ලෝකයේ මිනිස්යන් කියලා කියන්නේ සත්‍යතාවය නොදන්නා වූ මිනිස්යන්. හරි? ඒ වගේම තවත් පිරිසක් දැන් කිතුණුවන් දෙකට බෙදෙනවා. මොකද ස්ථීර ඇදහිල්ලක් නැති කිතුණුවන් තමාගේ ජීවිතය බේරගන්න පිණිස ඒ විරුද්ධ ක්‍රිස්තුස් පස්සේ යන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඔබ මේක දැනගෙන ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔබ අඳුර ගන්න ඕනේ මේ විරුද්ධ ක්‍රිස්තුස් කියලා. දැන් කොහොමද අපි අඳුරගන්නේ? දැන් විරුද්ධ ක්‍රිස්තුස් එළිදරව් වෙන්න නම් යේසුස් වහන්සේ පළවෙනි මුද්‍රාව කඩන්න ඕනේ. දැන් උන්වහන්සේ කොයි වෙලාවෙද පළවෙනි මුද්‍රාව කඩන්නේ? දැන් දානියෙල් පොතේ 8 වෙනි පරිච්ඡේදයට අපි පෙරළමු. 8 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සිට 25 වෙනි පදය දක්වා. ඔවුන්ගේ රජකම් කිරීමේ අන්තිමේදී අපරාධකාරයන්ගේ පාප මිම්ම සම්පූර්ණ වූ කල රෞද්‍ර මොහොනක් ඇත්තා වූ වංචාවට සමර්ථ වූ රජෙක් නැගිටින්නේය. ඔහුගේ බලය සවිව තිබෙන්නේය. නමුත් ඔහුගේම බලයෙන් නොවේ. ඔහු අద్භුත ලෙස නාස්ති කරන්නේය. සබල වෙමින් කැමති ලෙස ක්‍රියා කරන්නේය. ඔහු බලවතුන්ද ශුද්ධ සෙනඟද විනාශ කරන්නේය. ඔහු තමාගේ නුවණින් තමාගේ අතේ උපාය සබල කරගන්නේය. ඔහු තමාගේ සිතින් උසස් වී බොහෝ දෙනෙක් නොදැනුවත්ව සිටිද්දී ඔවුන් නැති කරන්නේය. ඔහු අධිපතින්ගේ අධිපතියට විරුද්ධවද නැගිටිනවා ඇත. නමුත් අතක බලය නැතුව ඔහු කඩා දමනු ලබන්නේය. අපි ආඥා කරමු. ප්‍රේමාන්ත දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ සුද්ධ වචනය ඉගෙන ගන්නට ඔබ වහන්සේගේ සුද්ධාත්මෙන් අපට උපකාර කළ මැනව නාසරෙති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතිශය නාමයෙන් ආමේන්. දැන් මේ සනේ අපි දකිනවා දැන් ඔවුන්ගේ රජකම් කිරීමේ කියලා කියන්නේ දැන් ලෝකයේ මීට කලින් අධිරාජ්‍ය තිබෙනවා. දැන් ඒ අධිරාජ්‍ය වලට පස්සේ මේ අවසාන අධිරාජ්‍ය තමයි විරුද්ධ ක්‍රිස්තුස්ගේ අධිරාජ්‍ය. හරි? ඒ කියන්නේ දැන් මීට කලින් තිබුණු අධිරාජ්‍ය වලට පසුව. හරි? අපරාධකාරයන්ගේ පාප මිම්ම සම්පූර්ණ වූ කල දැන් දෙවියන් වහන්සේ ලෝකේ පාපය මනින මිම්මක් තියෙනවා. දැන් ඒක අපි දන්නේ නැහැ මොකක්ද මේ මිම්ම කියලා. නමුත් දෙවියන් වහන්සේ තමයි ඒක දන්නේ. දැන් ඒ විදිහට ලෝකේ මිනිස්යන් දෙවියන් වහන්සේ අතහැරලා දෙවියන් වහන්සේව එපා කරලා දෙවියන් වහන්සේගේ වචනය කඩ කරලා ඒ විදිහට පාපය ක්‍රමානුකූලව වැඩි වෙනකොට දෙවියන් වහන්සේ
වහන්සේ තීරණය කළා තියෙනවා යම් මිම්මක් සම්පූර්ණ වුණාම ලෝකයේ පාපය ඒ මිම්ම දක්වා වැඩි වුණාම දෙවියන් වහන්සේ ඉඩ හරිනවා මේ පාපේ මිනිස්යාට එළිදරව් වෙන්න. හරි? දැන් මොකක්ද සිදු වෙන්නේ? දැන් කොයි වගේද රෞද්‍ර මුහුණක් ඇත්තා වූ වංචාවට සමර්ථ වූ රජ. දැන් විරුද්ධ ක්‍රිස්තුස් ඇවිල්ලා රෞද්‍ර මුහුණක් ඇති වංචාවට සමර්ථ වූ රජ. දැන් අපි දන්නවා සමහර මිනිස්යන් දිහා බලනකොට ප්‍රසන්නයි බලන්න. ඉතින් නමුත් මේ මිනිස්යා එහෙම නෙවෙයි. මේ මිනිස්යාගේ මුහුණ රෞද්‍ර මුහුණක්. ඒ වගේම බොරු කියන හරි දක්ෂයි, මිනිස්යන් රවටන්න හරි දක්ෂයි, වංචාවට හරි දක්ෂයි. ඔහු හරියට අර දේශපාලන වේදිකාවල ඇහෙනවා වගේ බොරු ඇත්ත කරලා කියන මිනිසෙක්. මිනිස්සු රවටනවා. හරි? 24 වෙනි පදයේ ඔහුගේ බලය සවිව තිබෙන්නේ නමුත් ඔහුගේම බලයෙන් නොවේ. කාගේ බලයෙන්ද? යක්ෂයාගේ බලයෙන්. ඔහු අද්භූත ලෙස නාස්ති කරන්නේ, සඵල වෙමින් කැමති ලෙස ක්‍රියා කරන්නේ, ඔහු බලවතුන්ද ශුද්ධ සෙනඟද විනාශ කරන්නේ. දැන් දෙවියන් වහන්සේ ඔහුට යම් කාලයක් දෙනවා පවතින්න. ඒ කාලය තුල ඔහු සඵල වෙමින් ක්‍රියා කරනවා. හරි, දෙවියන් වහන්සේ එකට ඉඩ හරිනවා. ඉතින් ලෝකයේ මිනිස්සුන් රැවටෙනවා ඔහු කරන සියල්ල සඵල වීම දැකලා. ඉතින් ඒක යක්ෂයාගේ බලයෙන්, ඔහුගේ බලයෙන් නොවේ. ඒ කියන්නේ ඔහු යක්ෂයාගේ බලයෙන් අద్භූත ලෙස නාස්ති කරන්නේ, සඵල වෙමින් කැමති ලෙස ක්‍රියා කරන්නේ, ඔහු බලවතුන්ද ශුද්ධ සෙනඟද. ශුද්ධ සෙනඟ කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ සෙනඟ. දැන් අපි දන්නවා දෙවියන් වහන්සේගේ සෙනඟ අද ලෝකයේ ඉන්න දෙවියන් වහන්සේගේ සෙනඟ සභාව. හරි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ ලෙස පිළිගත්තා වූ සභාව. ඒ වගේම තව පිරිසක් ඉන්නවා ඊශ්‍රායෙල්. නමුත් දැන් ඕන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තේ නැති වුණත් පුරාණ ගිවිසුමට විශ්වාසවන්ත ඊශ්‍රායෙල් පිරිසක් ඉන්නවා. හරි, දැන් නමුත් ඊශ්‍රායෙල් බහුතරය ඇවිල්ලා ඕන්ට පුරාණ ගිවිසුම වැඩකුත් නැහැ, නව ගිවිසුම වැඩකුත් නැහැ. ඉතින් ඕන්ගේ ජාතිය ගැන පමණක් උඩඟු වෙනවා. ඕන් සල්ලි වලට ඕන දෙයක් කරයි. පාපේ ජීවත් වෙන්නේ. වැඩි හරියක් ඊශ්‍රායෙල් වරු එහෙමයි. නමුත් පුරාණ ගිවිසුමට විශ්වාසවන්තව, දේව වචනයට විශ්වාසවන්තව ඊශ්‍රායෙල් පිරිසක් ඉන්නවා. නමුත් යේසුස් වහන්සේ ඔවුන්ගේ ස්වාමින් වහන්සේ බව යම් විදියකින් දෙවියන් වහන්සේ ඒක වහලා තිබෙන්නේ. දැන් ඒක ඒ රස්ම දෙවියන් වහන්සේ අරින්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවිවීමට ඔන්න මෙන්න කියලා තිබෙදී පෙර. හරි, විරුද්ධ ක්‍රිස්තුස් මුසියලම ජාතීන් රැස් කරලා ඊශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධ කරන්න එනකොට තමයි දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේට මොරගසනකොට දැන් විරුද්ධ ක්‍රිස්තුස් සියලුම සේනාවන් යෙරුසලමට විරුද්ධව යුද්ධයට ලෑස්ති කරලා යුද්ධයට විරුද්ධව එනකොට යුදවරු දන්නවා දැන් මේ සේනාවට විරුද්ධව අපිට සටන් කරන්න බෑ කියලා. ඕන් දෙවියන් වහන්සේට මොරගසනකොට තමයි දෙවියන් වහන්සේ ඒ වැස්ම ඇරලා ඕන්ට ප්‍රකාශ වෙන්නේ නුඹලා මෙතෙක් බලාගෙන හිටපු ඒ ගැලවුම්කාරෝ තනන් වහන්සේ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා. මේක මම දැන් කියවන්නේ නැහැ. සකරියා 12:10 ඒක සඳහන් වෙනවා. ඊට පස්සේ කියනවා ඔහු තමාගේ නුවණින් තමාගේ අතේ උපාය සඵල කරගන්නේය. ඔහු තමාගේ සිතින් උසස් වේ බොහෝ දෙනෙක් නොදැනුවත්ව සිටිද්දී ඕන නැති කරන්නේය. ඔහු අධිපතින්ගේ අධිපතියාට විරුද්ධවද නැගිටිනවා ඇත. නමුත් අතක බලය නැතුව ඔහු කඩා දමනු ලබන්නේ. දැන් අධිපතින්ගේ අධිපතියා කවුද? ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දැන් ඔහු යේසුස් ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව නැගිටිනකොට දැන් මනුෂ්‍ය බලයකින් නෙවෙයි ඔහු පරාජය වෙන්න යන්නේ. ඔහු පරාජය කරන්න යන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ දෙවෙනි ඊමේදී. ඒ වෙනකොට මොකක්ද වෙලා තියෙන්නේ? විරුද්ධ ක්‍රිස්තුස් ලෝකයේ සියලුම ජාතීන් රැස් කරලා යෙරුසලමට විරුද්ධව යුද්ධ කරන්න ඇවිල්ලා තිබෙන අවස්ථාව. හරි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එළිදරව් වෙලා උන්වහන්සේ වචනයක් එවලා ඔහුව විනාශ කරනවා. හරි, ඒ වගේම අපි කියවමු දානියෙල් 9 වෙනි පරිච්ඡේදයේ 27. ඔහු සතියකට බොහෝ දෙනෙකු සමග givisumක් ස්ථිර කොට සතිය මැදදී යාගයත් ආහාර පූජාවත් නවත්වන්නේය. දැන් ඔහු මොනවද කරන්නේ? සතියකට බොහෝ දෙනෙකු සමග givisumක් අත්සන් කරනවා. දැන් මම කිව්වා මේ සතිය කියලා කියන්නේ දැන් දවස් 7ක් මේ දවස්
හිබ්‍රු භාෂාවෙන් අවුරුදු වලටත් ගන්න පුළුවන්. ඒ නිසා මේ ගිවිසුම අවුරුදු 7කට. දැන් විරුද්ධ පිරිස මොනවද කරන්නේ? යුදෙව්වරු සහ පලස්තීනවරු එක මේසයට ගෙනල්ලා ගිවිසුමක් ස්ථිර කරනවා අවුරුදු 7කට. දැන් ඔබ දන්නවා මේ ලෝකයේ විශ්ලේෂණයට බැරුව තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ ඊශ්‍රායල් පලස්තීන ප්‍රශ්නේ. දැන් ඊශ්‍රායල් වරු කියන්නේ යුදෙව්වරු කියනවා මේ ඊශ්‍රායලයේ අපේ යෙරුසලම අපේ. නමුත් පලස්තීන ඕන් මුස්ලිම් අය ඕන් කියන්නේ මේක අපේ. හරි? ඉතින් මේක මේ දක්වා ලෝක නායකයන් ඇමරිකානු ජනාධිපතිවරු ඇතුළු බොහෝ අය උත්සාහ කරා මේ ප්‍රශ්නේ විසඳන්න. නමුත් අද වෙනතුරු මේකට විසඳුමක් නැහැ. හරි? මේ කොරෝනා ප්‍රශ්නේ විසඳන්න හැකියි. හරි? නමුත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳන්නේ විරුද්ධ ක්‍රිස්තුස්. ඔහු බොරුවේ මිනිසයා. ඔහු මොනවද කරන්නේ? දැන් මේ දෙගොල්ලම එක මේසයකට ගෙනල්ලා හරි කිවිසුමක් අත්සන් කරන අවුරුදු 7කට. හරි? නමුත් කනගාටුයි කියන්න මේ අවස්ථාවේදී මේ බොරුවේ මිනිසයාට යුදෙව්වරු රැවටෙනවා. දැන් අපි බලන්න යනවා මේ පාඩමේ කවුද මේ බොරුවේ මිනිසයා? ඔහු මොන වගේ කෙනෙක්ද කියලා. දැන් ඔහු මොනවද කරන්නේ? කිවිසුම අත්සන් කරනවා විතරක් නෙවෙයි දේව මාලිගාව තුලට ගිහිල්ලා දේව මාලිගාව තුල වාඩි වෙලා තමා දෙවිව සිටින බව ප්‍රකාශ කරනවා. තෙසලෝනික පළවෙනි සහ දෙවෙනි පරිච්ඡේදය ඔබ කියවලා බලන්න මේ විරුද්ධ ක්‍රිස්තුස් මොනවද කරන්න කියලා ඔබට දැනගන්න පුළුවන්. මේක ඒ පොත්වල ලියලා තිබෙන නිසා. හොඳයි අපි දැන් නැවත අපි එළිදරව් පොතට යමු. හොඳයි 7 වෙනි පරිච්ඡේදය. ඉන්පසු ගොඩටවත් මුහුදටවත් කිසි ගහකටවත් හුළඟ නොවදින පිණිස දේවදූතයන් 4 දෙනෙක් පොළවේ 4 කොන හුළඟ අල්ලාගෙන පොළවේ 4 කොනේ සිටිනවා දුටිමි. දැන් මේක අපිට හිතා ගන්න බැරි දෙයක්. දැන් සුළඟ අල්ලාගෙන දේවදූතයෝ 4 දෙනෙක් පොළවේ 4 කොනේ සිටින්න යනවා. තවත් දේවදූතයෙක් ජීවමාන දෙවියන් වහන්සේගේ මුද්‍රාව රැගෙන නැගෙනහිර දිශාවෙන් නගිනවා දුටිමි. ඔහුද ගොඩට මුහුදට අනතුරු කරන්ට බලයලත් දේවදූතයන් 4 දෙනාට මහත් ශබ්දයකින් අඬගසා අපේ දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන්ගේ නලල්වල මුද්‍රා තබනතුරු ගොඩටවත් මුහුදටවත් ගස්වලටවත් අනතුරු නොකරලායයි කීය. දැන් එතකොට මේ හුළඟ අල්ලගෙන ඉන්න දේවදූතයන් 4 දෙනාට මේ දේවදූතයා කියනවා දෙවියන් වහන්සේගේ සෙනඟගේ නලල් වලට මුද්‍රාව තබනතේ මුකුත් කරන්න එපා කියලා. දැන් මේ වගේම දෙයක් අපි දකිනවා එසකියල් පොතේ. හරි? එසකියල් 9 වෙනි පරිච්ඡේදයේ 3 සිට 6 දක්වා එවිට ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේගේ තේජස ඒ නැවතී තිබුණු ස්ථානය වන කෙරුත් කෙරෙන් නැගී ගෘහයේ එලිපත්ත ළඟට ගොස් හන වස්ත්‍ර හැඳගෙන තමාගේ පැත්තක එල්ලෙන තීන්ත කූඩුවක් ඇතුව සිටි මිනිසයාට මොර ගැසීය. ස්වාමීන් වහන්සේ උට කතා කොට නුවර මුළුල්ලෙහි එනම් යෙරුසලම මුළුල්ලෙහි ගොස් ඒ තුල කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කිඳිරි ගාන මිනිසයන්ගේ නලල් වල ලකුණක් කරපන්නේ කීසේක. ඒ අසා සිටියේදී උන්වහන්සේ අනික් තැනැත්තන්ට කතා කොට නුඹලා නුවර තුලට ඔහු පස්සේ ගොස් පහර දීපල්ලා. නුඹලාගේ ඇස් දයා නොකරේවා. නුඹලා කරුණා නොකරල්ලා. මගේ ශුද්ධ ස්ථානයෙන් පටන්ගෙන මහල්ලන්ද යෞවනයන්ද කන්‍යාවන්ද බාලයන්ද ස්ත්‍රීන්ද මරා නාස්ති කර දමාපල්ලා. නමුත් ලකුණ ඇති කිසිවෙකුට ලං නොවෙල්ලායයි කීසේක. එවිට ඔහු ගෘහයේ ඉදිරිපිට සිට වැඩිමහල් මිනිසයන්ගෙන් පටන් ගත්තෝය. ඒ කියන්නේ දැන් එසකියල්ගේ කාලේ එක දේවදූතයෙක් දෙවියන් වහන්සේගේ සෙනඟගේ නලල් වල ලකුණක් කරන්න කියලා කියනවා. විශේෂයෙන් මේ යෙරුසලමේ සිදුවන පාපයන් ගැන සුසුම්ලන කන්නලාව කරන. හරි?
ඒ පාපේ පිළිකුල් කම ගැන සුසුම්ලා කෙන්දරි ගන්න. නමුත් ඒ පාපේ ජීවත් වෙන අයව මරා දාන්න. දැන් මොකද ඒ මුද්‍රාව තියෙන කිසි කෙනෙක්ව මරන්න එපා කියලා. ඉතින් ඒ වගේ දෙයක් තමයි අපිට මෙතනත් දකින්න ලැබෙන්නේ. දැන් දෙවියන් වහන්සේගේ සෙනඟගේ ඒ කියන්නේ මෙහෙකරුවන්ගේ නළල්වල මුද්‍රා තබනතුරු ගොඩටවත් මුහුදටවත් ගස් වලටවත් අනතුරු නොකරලා කියලා දෙවියන් වහන්සේ කියනවා. තවද මුද්‍රා කරනු ලැබුවන්ගේ ගණන ඇසීමේ ඊශ්‍රායල් පුත්‍රයන්ගේ සියලු ගෝත්‍රවලින් මුද්‍රා කරනු ලැබූ අය 1,44,000ක්. දැන් අපි මෙතන දකිනවා ඊශ්‍රායල් ගෝත්‍ර 12න් 12,000 බැගින් 1,44,000ක් මුද්‍රා කරනවා. දැන් අපි තව ඉස්සරහට යනකොට එලිදරව් පොතේ අපි දකින්න යනවා ඊශ්‍රායල් නොවන අන්‍ය ජාතීන් 1,44,000ක මුද්‍රා කරනවා. ඉතින් අපි දැන් බලමු මේ ඊශ්‍රායල් ගෝත්‍ර වලින් මුද්‍රා කරනු ලබන 1,44,000 ගැන. යුදාගේ ගෝත්‍රයෙන් 12,000ක් මුද්‍රා කරනු ලැබුවෝය. රූබන්ගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, ගාද්ගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, ආෂේර්ගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, නප්තලිගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, මනස්සේගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, සිමියොන්ගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, ලෙවීගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, සාබුලන්ගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, යෝසෙෆ්ගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් 12,000ක්ද මුද්‍රා කරනු ලැබුවෝය. දැන් ඔබ මේක කියවගෙන යනකොට නිකන් උටින් පල්ලෙන් කියවගෙන යන්න එපා. හරි? දැන් ඔබ හොඳට මේක කියවුවොත් ඊශ්‍රායල් එක ගෝත්‍රයක් අඩුයි. ඇයි ඒකට හේතුව? දැන් ඔබ උත්පත්ති පොතේ දකිනවා යෝසෙෆ්ට ගෝත්‍ර දෙකක් දෙනවා දෙවියන් වහන්සේ. හරි? දැන් කවුද ඒ ගෝත්‍ර දෙක? දැන් යෝසෙෆ්ට පුත්‍රයන් දෙන්නෙක් ඉන්නවා, මනස්සේ සහ ඒෆ්‍රායිම්. දැන් මෙතන යෝසෙෆ්ට ගෝත්‍රයක් දීලා තියෙනවා. යෝසෙෆ්ගේ එක පුත්‍රයෙක් වන මනස්සේට ගෝත්‍රයක් දුන්නාම ගෝත්‍ර එකක් අඩු වෙනවා. මොකද ගෝත්‍ර සංඛ්‍යාව ඊශ්‍රායල් ගෝත්‍ර කවදාවත් 13ක් කියලා කියන්නේ නෑ, 12යි. හරි? දැන් මොකක්ද ඒ අඩු ගෝත්‍රය? හරි? කවුරු හරි එළිදරව් පොත මීට කලින් කියවලා තියනවා නම් ඔබ හොඳින් කියවලා තියනවා නම් හරි නිකන් ආවට ගියාට කියවන්න එපා. මේ වචනේ ඔබ කියවනකොට හොඳින් කියවන්න. එක ගෝත්‍රයක් අඩුයි, ඒ තමයි දාන් ගෝත්‍රය. දැන් ඇයි දාන්ගේ ගෝත්‍රය සඳහන් කරලා නැත්තේ කියන එකට උත්තරයක් දෙන්න හරි අමාරුයි. දැන් සමහර අය මෙන්න මෙහෙම අර්ථකථනයක් දෙනවා. මම දන්නේ ඒ අර්ථකථනය හරි ලෙස ගන්න පුළුවන්ද කියලා. ආමොස් ඔබ පෙරලන්න ආමොස් 8:13-14 සමාරී අපරාධය ගැන දිවුරන්නා වූ දාන් නොබේ ජීවමාන දෙවියන් ජීවමාන බව සැබෑ වශයෙන්ම කියාත් බෙර්ෂෙබාහි මාර්ගයේ ජීවමාන බව සැබෑ වශයෙන්ම කියාත් කියනවා වූ ශෝභන කන්‍යාවෝද තරුණයෝද ඒ කාලයේදී පිපාසයෙන් ක්ලාන්ත වී නැවත නොනැගිටින හැටියට වැටෙන්නෝයයි ස්වාමීන් දෙවියන් වහන්සේ කියනසේක. මොකක්ද සමාරී අපරාධය? දැන් මම සරලව කිව්වොත් රූප නමස්කාරය. මොකද දෙවියන් වහන්සේ රූප නමස්කාරය පිළිකුල් කරන්නා වූ දෙවියන් වහන්සේ. දැන් මෙතන මම තව දෙයක් මේකත් එක්කම ගන්න කැමති. ආමොස් 8:11 බලව හානියක් එනම් කෑම හානියක්වත් වතුර පිපාසයක්වත් නොව දෙවියන් වහන්සේගේ වචන ඇසීමේ හානියක් මා විසින් දේශයට එවන දවස් පැමිණෙන්නේය. එවිට මිනිසයෝ ස්වාමීන් වහන්සේගේ වචනය සොයන පිණිස මොහොතින් මොහොතට ගමන් කරන්නෝය. උතුරේ සිට නැගෙනහිරටද ඔබ දුවනවා ඇත. නමුත් ඔවුන්ට සම්බ වෙන්නේ නැත. දැන් ආමොස් මේක ලියලා කවදද මේක සම්පූර්ණ වුනේ? හරි? දැන් ආමොස් මේක ලියන කාලේ ඉඳලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊම වෙනකන් මේක සම්පූර්ණ වුණාද? එහෙම දේව වචනය නැති
කාල පරිච්ඡේදයක් එහෙම තිබුණේ නැහැ. හරි? ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලේ ඉඳලා අද දක්වා මේක සම්පූර්ණ වුණාද? නැහැ. යම් කාල පරිච්ඡේද තිබුණා දේව වචනේ නැති. නමුත් එහෙමටම සම්පූර්ණ වුණේ නැහැ. නමුත් මම විශ්වාස කරනවා මේක මගේ මතය. මොකද සමහර වෙලාවට මගේ මතය කියන්න වෙනවා. මම සාමාන්‍යයෙන් කැමති නෑ මගේ මතය කියනවට. දැන් ඔබම මේක සොයා බලන එක හොඳයි. නමුත් ඔබ බලන්න මේක විශ්වාස කරන්න පුළුවන්ද බැරිද කියලා. මේ දේව වචනය නැති හානිය පැමිණෙන්නේ මහා පීඩා කාලයේදී. දැන් ඒ කාලයේදී විරුද්ධ ක්‍රිස්තුස් තමයි ලෝකේ රජ කරන්නේ. හරි? දැන් ඔහුට කෙනෙක්ව ඉතුරු කරන්න ඕනේ නම් ඔහු ඉතුරු කරනවා. කෙනෙක්ව මරා දාන්න ඕනේ නම් ඔහු මරා දානවා. ඔහු කරන දේ සම්බන්ධව ප්‍රශ්න කරන්න කිසි කෙනෙක් නැහැ ලෝකේ. හරි? දැන් ඔහු ක්‍රියා කරන්නේ යක්ෂයාගේ බලෙන්, යක්ෂයාගේ මිනිසයා. දැන් ඔබ දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොව මත හිටියා. උන්වහන්සේ ක්‍රියා කරේ දෙවියන් වහන්සේගේ බලයෙන්. ඒ වගේම යක්ෂයාටත් උන්වහන්සේ කාලයක් දෙනවා යක්ෂයාගේ බලෙන් ක්‍රියා කරන්න මිනිස්සෙකු කරන කොටගෙන. හරි? ඒ තමයි විරුද්ධ ක්‍රිස්තුස්. හරි. දැන් අපි දැක්කා දැන් දේවදූතයන් ක්‍රියා කරන්න යනකොට මේ ක්‍රියා කරන්න පෙර යුදෙවරු එක ගෝත්‍රයකට 12000 බැගින් ගෝත්‍ර 12 1,44,000ක් මුද්‍රා කරන්න කියලා කියනවා. හරි. දැන් මම මෙහෙම කියන්නේ. දැන් විරුද්ධ ක්‍රිස්තුස් එළිදරව් වෙලා අවුරුදු 7ක කාල පරිච්ඡේදයකට පස්සේ යේසුස් වහන්සේගේ දෙවෙනි ඊම සිදු වෙනවා. හරි? දැන් ඔහු අවුරුදු 7කට ගිවිසුමක් ගහනවා යුදෙවරු සහ පලස්තීනවරු සමග සාම ගිවිසුමක්. නමුත් අවුරුදු 3මාරකදී ඔහු ඒ ගිවිසුම කඩා දානවා. ඔබ විශේෂයෙන් දෙවෙනි තෙසලෝනික පොත කියවන්න. ඒකේ බොහෝ කරුණු තියෙනවා මේ ගැන. හරි? මොකද මම ආසයි ඒක කියවන්න. නමුත් ඒකට කාල වේලාව මදි. හරි? ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඔහු පීඩා කරන්න පටන් ගන්නවා මුළු ලෝකෙටම. දැන් ඔහු ගේනවා සලකුණක්. දැන් ඒක ඔහුගේ එලිදරව් වීමේ ආරම්භයේදී ගේනවා. නමුත් ඒව බල කරන්නේ ඒක ගන්න කියලා. දැන් ඔබ දන්නවා දැන් මේ කොරෝනා වසංගතයට එන්නත්. හරි යම් කෙනෙකුට කැමති නම් ඒක ගහගත්ත එක, යම් කෙනෙකුට කැමති නම් ඒක නොගහ හිටිය හැකි. ඉතින් දැන් මේ එන්නත කියන්නේ විරුද්ධ ක්‍රිස්තුස්ගේ සලකුණ නෙවෙයි. නමුත් දැන් ඔහුගේ සලකුණ මොකක්ද? ඒක දකුණතේ හෝ නළලේ හෝ දාන්න පුළුවන් චිප් එකක්. හරි? ඉතින් ඒ සලකුණ ගත්ත කෙනා කෙලින්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධවයි ඒ සලකුණ ගන්න. ඒක ගත්ත කෙනාට ආපහු පසුතැවිලි වෙලා ඒක මේ හදාගන්න බෑ. ඉතින් ඒ නිසා ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි ඔබ දෙවියන් වහන්සේගේ වචනේ දැනගෙන. ඉතින් මේ කාරණා මේ කොරෝනා වසංගතය සහ ඊට අදාළ කාරණා දැන් ඊට පස්සේ එන වසංගත මේ සියල්ලෙන් මේවා කෙලවර වෙන්න යන්නේ විරුද්ධ ක්‍රිස්තුස්ගේ පැමිණීමත් ඔහුගේ ලකුණ මනුෂ්‍යයන්ට හඳුන්වා දීමත් කරන කොටගෙන. හොඳයි. දැන් ඊට පස්සේ අපි 7 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය කියවමු. ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක් සුදු සරු පැළඳ තමන්ගේ අත්වල තාල පත්‍ර ඇතුව සිංහාසනයේ ඉදිරියේ බැටළු පටවාණන් ඉදිරියේ සිටිනවා දුටිමි. දැන් මේක දැන් අදහිලි වන්තයන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහාගත්ත අයට සැනසීමේ එළිදරව්වක්. හරි? දැන් මොකද හේතුව? දැන් ඊට පස්සේ අපි දකින්නේ ඒ 7 වෙනි මුද්‍රාව, ඊට පස්සේ හොරණය 7ක්, ඊට පස්සේ දෙවියන් වහන්සේගේ උදහසේ පාත්‍රා පිමිනකොට ලෝකයට ඇතිවෙන්න යන මහා පීඩාව ගැන. හරි? සහ දෙවියන් වහන්සේගේ උදහස ගැන. දැන් මෙතනදී දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? යෝහාන්ව ආත්මයෙන් ස්වර්ගයට ගෙනහිල්ලා ස්වර්ගයේ දර්ශනයක් පෙන්වනවා. දැන් මේ දර්ශනයේදී ඉන්නවා සියලු ජාතීන් ඉන්නවා, සියලු ගෝත්‍ර ඉන්නවා, සියලු සෙනගගෙනුත්, ඒ කියන්නේ සියලු භාෂාවන්ගෙනුත්
ගණන් කරන්න බැරි තරම් සෙනග අත්වල තාලපත්‍ර. දැන් මොකක්ද තාලපත්‍ර කියලා කියන්නේ? ඒක ඇවිල්ලා අර ජයග්‍රහණය ප්‍රකාශ කරන දෙයක්. හරි? අත්වල තාලපත්‍ර ඇතුව සිටිනවා දුටිමි. හරි? දැන් ඊට පස්සේ කියනවා 10 වෙනි පදේ ඔහු සිංහාසනේ වැඩ හිඳින අපගේ දෙවියන් වහන්සේට බැටළු පැටවන්නන්ට ගැලවීම අයිතිය කියා මහත් ශබ්දයකින් හඬ ගැසුවෝය. සියලු දේවදූතයෝද සිංහාසනයද වැඩිමහල්ලන්ද ජීවමාන සත්වයන් 4 දෙනාද වට කර සිංහාසනයේ ඉදිරියේ මුහුණින් වැටි දෙවියන් වහන්සේට নমස්කාර කරමි. ආමේන්. ප්‍රශංසාවද තේජසද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමයද සදා කාලයටම අපේ දෙවියන් වහන්සේට වේවා. ආමේන් යයි කියවෝය. දැන් එතකොට මොනවාද කරන්නේ? සියලු දේවදූතයෝ සිංහාසනයත් වැඩිමහල්ලන් සහ ජීවමාන 4 දෙනා වට කර සිංහාසනයේ ඉදිරියේ මුහුණින් වැටිලා හරි নমස්කාර කරනවා. 13 වෙනි පදය. එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කතා කොට සුදු සලු පැලද සිටින මොහු කවුරුද? කොතනින් ආවෝදයි මාගෙන් ඇසුවේය. මමද ස්වාමිනී ඔබ දන්නේයයි ඔහුට කීමි. ඔහු කියනුයේ මොහු මහ පීඩා මැදින් ඉන්නෝය. ඔහු තමුන්ගේ සලු පැටළු පැටවානන්ගේ ලේන් සෝදා සුදු කර ගත්තෝය. දැන් ඔබ දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්ව යොහාන් 16:33 මම පෙරලන්න යන්නේ නැහැ. ඒ ස්ථානේ කියනවා යේසුස් වහන්සේ කියනවා මේ ලෝකේ නුඹලාට පීඩා තිබේ. නමුත් ධෛර්යමත් වෙලා මම ලෝකයෙන් ජයගෙන සිටිනවා. දැන් යම් පීඩාවක් ඔබට එනවා නම් හරි දෙවියන් වහන්සේ පොරොන්දුවක් දීලා තියෙනවා ඔබට. මේ පොරොන්දුව ඔබ අල්ලගන්න. හරි? ඒ පොරොන්දුව පළවෙනි කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ. හරි? දැන් මේක ඔබ මතකෙන් දැනගත යුතු බයිබල් පදයක්. මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනෙකක් නුඹලාට පැමිණුනේ නැත. නමුත් දෙවියන් වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂා කරනු ලබන්ට ඉඩ නොදී නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකි වන පිණිස ඒ සමගම ගැලවෙන මාර්ගයද සාදා දෙනසේකයි කිවේ. දැන් අපිට දරන්න බැරි පරීක්ෂාවක් උන්වහන්සේ අපේ මත එවන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ අපිව ආරක්ෂා කරලා තිබෙන්නේ. ඉතින් යක්ෂයා සමහරට දෙවියන් වහන්සේගේ අවසර ගන්නවා, දෙවියන් වහන්සේ අවසර දෙනවා විවිධ හේතු නිසා. නමුත් අපිට දරන්න පුළුවන් ප්‍රමාණයට තමයි පීඩාව අප මත පැමිණෙන්නේ. ඒ වගේම මම කැමති තව එක බයිබල් පදයක් මේ පීඩාව සම්බන්ධව රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය. රෝම 8:18 මෙහෙම කියනවා මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එලිදරව් කරනු ලබන්නා වූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීයයි සිටිමි. මොකද දෙවියන් වහන්සේ අපේ ජීවිතවලට ඒ සදාකාල ජීවනය දීලා ඒ දෙවියන් වහන්සේ එලිදරව් කරනු ලබන්ට යන මහිමයට පවුලට මා පැහැදිලිව කියනවා මේ වර්තමාන කාලයේ දුක් ඒකත් එක්ක සම කරන්න බෑ කියලා. හරි? ඉතින් ඒ නිසා ඔබේ ජීවිතයේ එකක් තමයි ඔබ පීඩාවට සූදානම් ආකල්පයක් ඔබට තියෙන්න ඕනේ. අපි දන්නේ කොහොමද පීඩාව එන්නේ, කොහොමද යක්ෂයා පීඩා කරන්නේ යන්නේ කියලා. හරි? හොඳයි. දැන් මොකද දැන් පීඩාව අපිට එන්නේ නැහැ කියලා කිව්වොත් අපි අපිවම රවට ගන්නවා. මොකද යේසුස් වහන්සේ කියනවා මේ ලෝකේ නුඹලාට පීඩා තිබේ කියලා. ඉතින් දැන් මෙතන මේ තාලපත්‍ර ඇඳගෙන 1000 ගණන් සෙනඟ ඉන්නකොට 13 වෙනි පදේ එළිදරව් 7:13 එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කතා කොට සුදු සලු පැලද සිටින මොහු කවුරුද කොතනින් ආවෝදයි මාගෙන් ඇසුවේය. මමද මාගේ ස්වාමිනී ඔබ දන්නේයයි ඔහුට කීමි. ඔහු කියනුයේ
මොහු මහත් පීඩා මැදින් ඉන්නෝය. ඔහු තමුන්ගේ සලු බැටළු පැටවාණන්ගේ ලේන් සෝදා සුදු කර ගත්තෝය. බොහෝ පීඩා මැදින් ඇවිල්ලා ජයගත්තා වූ සෙනඟක් තමයි ස්වර්ගයේ සිටින්නේ. ඒ සෙනඟව තමයි යොහන්ට දෙවියන් වහන්සේ පෙන්වන්නේ. 15 වෙනි පදය. එබැවින් ඔහු දෙවියන් වහන්සේගේ සිංහාසනයේ ඉදිරියේ සිටිති. උන්වහන්සේගේ මාලිගාවේ රැඳවල් උන්වහන්සේට සේවය කරති. සිංහාසනයේ වැඩ හිඳින තැනන් වහන්සේ තමන්ගේ මණ්ඩපය ඔවුන්ට උඩින් විදහනසේක. ඔවුන්ට තවත් බඩගිනි වන්නේවත් පිපාසා වන්නේවත් නැත. සූර්ය රශ්මියවත් කිසි රශ්නයක්වත් ඔවුන්ට පහර දෙන්නේ නැත. මක්නිසාද සිංහාසනයේ මැද සිටින බැටළු පැටවානෝ ඔවුන්ගේ ඉන්දේරාවී ජීවන දිය උල්පත් වලට ඔවුන් ගෙන යනසේක. දෙවියන් වහන්සේද ඔවුන්ගේ ඇස් වලින් කඳුළු මකා දමනසේක. ඉතින් මේ අවස්ථාවේදී අපි දකිනවා දෙවියන් වහන්සේ කොහොමද මේ පීඩාව විඳලා ජයගෙන එන්නව සෙනඟට උන්වහන්සේගේ සමාදානය උන්වහන්සේගේ සැනසිලිකාරකම දක්වන්නට යන්නේ. ඉතින් මේ නිසා මම මෙතනින් අවසන් කරන්න කැමති දැන් ඒ විදිහට අපේ ජීවිතය දැන් අපි පීඩාවට හැඩ ගැහෙන්න අවශ්‍යයි. මොකද අපිට පීඩාව එන්නේ නැහැ කියලා කිව්වොත් මම නැවත කියනවා අපි අපිවම රවටා ගන්නවා. හරි? ඉතින් අපිට සිතක් තිබෙන්න අවශ්‍යයි. මොන පීඩාව ආවත් මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අතහරින්නේ නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ. හලෙලූයා. හොඳයි දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි ආඥා කරමු. ප්‍රේමාන්ත දෙවි පියාණන් වහන්සේ ස්වාමිනී වහන්සේට අනෙක් වාරයක් ස්තුති කරනවා ප්‍රශංසා කරනවා ඔබ වහන්සේගේ සුදු වචනේ නිසා. ස්වාමිනී එළිදරව් කරනු ලබන්නා වූ මහිමය මේ ලෝකයේ දුක් වලට සම කරන්න බෑ කියලා පෞලතුමා කියනවා. ඔබ වහන්සේට අනෙක් වාරයක් ස්තුති. ඒ වගේම ඔබ වහන්සේගේ වචනෙන් අපිට දී තිබෙන සෑම පොරොන්දුවක් නිසා ස්තුති. ඔබ වහන්සේ අපගේ රැකවරණයයි ස්වාමිනී. මොන පීඩාව ආවත් ඒ පීඩාව දරා ගන්න ඔබ වහන්සේ අපට උපකාර කරනවා. අපිට දරන්න බැරි පරීක්ෂාවක් අප මත එන්නට ඔබ වහන්සේ ඉඩ හරින්නේ නැහැ කියලා ඔබ වහන්සේගේ වචනේ කිව්වා. ඉතින් මේ වෙලාවේ අපි ඔබ වහන්සේ ඉදිරියේ নমස්කාර කරනවා. වැඳ වැටෙනවා ස්වාමිනී. මක්නිසාද ඔබ වහන්සේ ස්වෛරී වූ දෙවියන් වහන්සේ නිසා. දැන් ඔබ වහන්සේට සියලු ගෞරවයත් මහිමයත් ඔබ වහන්සේගේ වචනේ නිසා ස්තුති. අද දවසේ වචනය ඇසුවා වූ මේ වීඩියෝ එක බලන්නා සෑම කෙනෙක් මත ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබුව මැනව නාසරෙති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මත ශුද්ධ නාමයෙන් ආමේන්. දයබසමට ජේසු පිටයි.